ආයුබෝවන් දුවේ පුතේ අදත් ඔබ මේ එකතු වෙලා ඉන්නේ tuition.lk වෙබ් අඩවිය මගින් ගෙන එන අධ්‍යාපන සත්කාර වැඩසටහනත් එක්ක. ඉතින් දුවේ පුතේ නාට්‍ය හා රංග කලාව හදාරන අපේ දූ දරුවෝ 12 වන ශ්‍රේණියේ සහ 13 වන ශ්‍රේණියේ දරුවන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඇති කියලා අපි හිතනවා. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 12 වන ශ්‍රේණියේ දරුවන්ට නියමිත වෙලා තියෙන පළමු පාඩම පිළිබඳව අධ්‍යයනයක් කරන්න. ඉතින් අපි අපේ පළමු පාඩම වන්නේ 12 වන ශ්‍රේණියේ දරුවන්ගේ කලාව යන්න හඳුනා ගැනීම. කලාව කියන්නේ කුමක්ද? අකුරු තුනක් තියෙනවා නේද? ශබ්ද කරන්න පුළුවන් බොහොම ලස්සනයි. මේ වචනේ අර්ථය කුමක්ද? අපි ඉගෙන ගන්නේ නාට්‍ය හා රංග කලාව නේද? එතකොට චිත්‍ර කලාව, නර්තන කලාව නේද? දෘශ්‍ය කලාව, ප්‍රසංගික කලාව ආදී වශයෙන් මේ කලාවන් විවිධාකාරයෙන් ඒ නාමයන්ගෙන් ඔබ හඳුනගෙන ඇති. ඉතින් දුවේ පුතේ කලාව කියන්නේ කුමක්ද? කොහොමද කලාව ආරම්භ වුනේ? කාගෙන්ද කලාව ආරම්භ වුනේ කියන එක පිළිබඳව පුතාලට විවිධ ගැටලු ඇති. ඉතින් කලාව සම්බන්ධයෙන් බොහෝමයක් පොත්පත් ඊළඟට කලා විචාරයන් සම්බන්ධයෙන් විවිධ දේශන විචාර යම් යම් අර්ථකථන නිර්මාණය වෙලා තියෙනවා ගොඩනැගිලා තියෙනවා වගේම කලාකෘති ලෝකේ බිහි වෙලා තියෙනවා. විවිධ යුගයන් වලට අනුව විවිධ ශිෂ්ටාචාරයන්ට අනුව විවිධ කාලයන් නියෝජනය කරමින් කලාව දිගින් දිගටම පැවතගෙන ඇවිල්ලා තිනවා මනුෂ්‍ය සමාජයත් එක්ක බැඳිලා නේද? ඉතින් අපි සාකච්ඡා කරමු කොහොමද කලාව කියන එක ආරම්භ වුනේ නේද? දැන් අපි දන්නවා ප්‍රාග්ඓතිහාසික මානවයා නේද ශිෂ්ටාචාරයේ ගොඩනගා ගන්නකොට මේ බුද්ධිමය නිම්වලල පුළුල් වීම නිසා භාෂාව කියන එක ගොඩ නැගුණා. ඉතින් මේ භාෂා sannivedanayat එක්ක තවත් sannivedana කාර්යයක් විදිහට තමයි කලාව කියන එක නිර්මාණය වුණේ ගොඩ නැගුණේ. ඔවුන් කලාව කියන දේ පිළිබඳව නොදන්නා තත්වයක සිටියත් ඔවුන්ගේ ආත්මීය ප්‍රකාශනයන් වශයෙන් ඔවුන් විශ්වාස කළා යම් ආකාරයකට තමන්ගේ ඇතුළත තමන්ට දැනෙන දේ යම් ආකාරයකට අනිත් අයට ප්‍රකාශ කරන්න. ඉතින් එතකොට අපි ප්‍රාකෘත කලා කියලා හඳුන්වන මේ ඉතා ඈත අතීතයේ මානවයා හා බැඳුණු කලා වාද්‍යයන් තිබුණා. චිත්‍ර කලාව නේද? තව ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා ප්‍රාකෘත කලා ගොඩනැගිච්ච අවස්ථා. එතකොට පුතාලන්ට මතක නම් අල්ටමීරා ලැස්කෝ වගේ ලෙන්වල ඇඳපු විවිධ චිත්‍ර මගින් යම් ප්‍රාථමික වශයෙන් යම් sannivedanayak සිදු කරපු ආකාරය අපි දන්නවා. ඉතින් එතකොට මේ ප්‍රාථමික මානවයා සෝබා දහමත් එක්ක බැඳුණු කලාවක් තමයි ගොඩනගා ගත්තේ. මුල් කාලේ කලා විචාරයන් පවා ගොඩනැගී තිබුණේ ස්වභාවික තත්වයන් සමග. ඒ කියන්නේ මනුෂ්‍යයාට ස්වභාවික පරිසරය ඔවුන් සමග එකට බැඳී ජීවත් වෙන කාලයේදී මේ ස්වභාවික පරිසරයේ තියෙන යම් යම් තත්වයන් කලාව මගින් අනුකරණය කරන්නට උත්සාහ කරා. ඉතින් ඒ අනුව හඬ කියන එක පරිසරයේ හඬ සතුන්ගේ නාද යම් ආකාරයක අනුකරණය කිරීමක් වශයෙන් සංගීතය කියන කලාව ගොඩනැගෙන බව සංගීත ඉතිහාසයේ සඳහන් වෙනවා. එතකොට චිත්‍ර කලාව අපි ඇසින් දකින දේ නැවත ප්‍රතිනිර්මාණය කිරීමක් හැටියට යොදාගත්තු අවස්ථා තියෙනවා. ඉතින් නර්තනය විශේෂයෙන්ම නාට්‍ය කලාවේදී පුතාලට මතක නම් අනුකරණය කියන අපේ සහජ කුසලතාවයේ පදනම් කරගෙන නාට්‍ය කලාව ආරම්භ වූ බව අපි දන්නවා. එතකොට චලනය මේ වෙනස් වෙන චලනයන් ස්වභාවික පරිසරයේ තියෙන චලනයන් සත්ත්ව චලනයන් මනුෂ්‍යයාගේ චලනයන් පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා යම් ආකාරයකට ගොඩනගාගෙන තිබීමේදී ඊට අනුගතව චලනය කියන එක ගොඩනැගුණු බව නර්තන කලාව ඒයින් හටගත් බව නර්තන ඉතිහාසයේදී අපි යම් ප්‍රමාණයකට අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් කලාව කියන්නේ කුමක්ද? විවිධ ආකාරයට කලාව ආර්ට් ආදී වශයෙන් විවිධ සමාජයන්හි කලාව කියන එක නිර්වචනය වෙලා තියෙනවා. ඒවා පිළිබඳව පුතාලා අධ්‍යයනය කරන්න කිරීම අවශ්‍යයි. කලාව කියන එක අපි තාමත්ම සාකච්ඡා කරනකොට කලාව කියලා කියන්නේ කුසලතාවයක්, යම් කුසලතාවයක්, යම් හැකියාවක්, යම් ශක්්‍යතාවයක්,
ශාරීරික සහ පුද්ගලයාගේ ශාරීරික සහ මනස ඒකාග්‍ර වීමෙන් අවධානයට යොමු වීමෙන් ඉන්ද්‍රියන් බද්ධ වෙච්ච ක්‍රියාවලියක් විදිහට තමයි කලාව කියන එක නිර්මාණය වෙන්නේ. එතකොට මේ මිනිස්යාගේ පැවැත්මට සහ මිනිස්යාගේ පැවැත්ම නැවත ප්‍රතිනිර්මාණය කිරීමට, මිනිස්යාගේ පැවැත්ම ප්‍රකාශනයටපත් කිරීමට, මිනිස්යාගේ හැඟීම් දැනීම්, ඔවුන්ගේ වේදිතයන්, ඔවුන්ගේ සංජානනයන් බෙදා හදා ගැනීමට, sannivedanaya කර ගැනීමට තමයි කලාව කියන එක මිනිසයා උත්පාදනය කරගන්නේ. ඉතින් විවිධ සමාජය වකවානුන් වල කලාව කියන එක ආරම්භ වුණේ Taman නොදන්නා දෙවියෙකුගෙන් කියන විශ්වාසය ඒ කාලයන් වල ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා ග්‍රීක නාට්‍යකන්න ග්‍රීසියේ ඊළඟට අපි ගත්තොත් පෙරදිග වශයෙන් ඉන්දියාවේ මේ කලාවන් පිළිබඳව අධ්‍යයනය කරනකොට මේක දෙවියන් විසින් Tamanට ලැබිච්ච දෙයක් විදිහට අර්ථකථනය කරනවා. නමුත් කලාව කියන එක අපි භෞතික විද්‍යාත්මකව සලකා බැලුවොත් මානවයා Tamanගේ බුද්ධිමය නිම්වලු පුළුල් වීම නිසා ඔහුගේ සංවේදීතාවයන් ප්‍රකාශනයට පත් කරගත්ත යම් චින්තන ක්‍රමයන් බාහිර සමාජයට sannivedanaya කරපු එක්තරා මාධ්‍යයක් විදිහට තමයි අපිට කලාව නිර්වචනය කරන්නට වෙන්නේ. ඉතින් පුතේ දුවේ දැන් මේ කලාව කියන එක මම කියවනේ යුගයෙන් යුගයට වෙනස් වෙලා අද අපි අත්දකින කලාව ගොඩනැගිලා තියෙනවා. ඉතින් එතකොට ඒ කලා මාධ්‍යයන් පිළිබඳව ඒ කාලයන්ට අනුගතව සොයා බැලීම අත්‍යවශ්‍යයි. ඉතින් අපි බලමු කලාව කියලා කියන්නේ මිනිස්යාගේ කුසලතාවය ප්‍රදර්ශනය කරන සෞන්දර්යාත්මක නිර්මාණයක් කියලා ප්‍රසිද්ධ නිර්වචනයක් තියෙනවා. එතකොට යම් කාර්යයක නියැලීම මානවයා තමන්ගේ ඉන්ද්‍රිය බද්ධ ක්‍රියාවලියක් වශයෙන් ඉදිරිපත් කරන නිර්මාණය තමයි අපි කලාව කියලා කියන්නේ. එතකොට කලා මාධ්‍ය ගණනාවක් පුතාලා දුවලා දාන්න ඇති නේද? දෘශ්‍ය කලාව තියෙනවා, ප්‍රසංගික කලාව තියෙනවා නේද? එතකොට මේ කලා මාධ්‍ය අපිට නූතන වශයෙන් ගත්තාම දෘශ්‍ය කලා ප්‍රසංගික කලා වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට දෘශ්‍ය කලාවන් කියලා කියන්නේ දැකීම, දැකීමෙන් යම් තෘප්තිමත් භාවයකට පත්වන, එහෙම නැත්නම් දෘෂ්ටිය යම් පරිකල්පනයක් දෘෂ්ටිමය ආකාරයට සංජානනය කරගන්නීමට හැකිවන ආකාරයට ගොඩනගා ගන්න කලාව තමයි දෘශ්‍ය කලාව කියලා කියන්නේ. ඊළඟට චලනය, අනුකරණය, ඊළඟට ගායනය, වාදනය වැනි වෙනත් ඉන්ද්‍රිය බද්ධ ක්‍රියාවන් සිදු කරන කලාවන් අපි සලකනවා ප්‍රාසංගික කලාවන් කියලා. ඉතින් අපි මතක තියාගන්නට ඕනේ කලාව ගත්තාම චිත්‍ර කලාව, කැටයම්, මූර්ති වැනි කලාවන් අපි ගත්තාම මේවා දෘශ්‍ය කලාවන් විදිහට සලකන්නේ. එතකොට මේ කලාවන් වල වර්ණ, රේඛා සහ හැඩතල උපයෝගී කරගෙන තමයි මේ කලා මාධ්‍ය ගොඩනැගෙන්නේ. එතකොට වර්ණයන් පිළිබඳව තියෙන ආකල්ප, රේඛාවන්, හැඩතල අපි දකින රේඛා හැඩතල පාවිච්චි කරලා යම් ආකාරයකට ශික්ෂණයක් සහිතව යම් කිසි චිත්‍රයක් නිර්මාණය කරනවා නම්, කැටයමක් නිර්මාණය කරනවා නම්, මූර්තියක් නිර්මාණය කරනවා නම් අපි යන්නේ ඒවට අපි කියනවා දෘශ්‍ය කලාවන් කියලා. එතකොට ඉතා ඈත අතීතයේ ප්‍රාකෘත කලාවේ සිට වර්තමානයේ අපි මේ දකින චෛත්‍ය, ඊළඟට මොනවාද සොහොන් ගෙවල් අපි දකින්නේ දැන් යෝධ පිරමීඩ, ඊළඟට විශාල චෛත්‍ය, ඊළඟට විශාල පල්ලි, දේවස්ථාන වගේ අපි දන්න මහ විශාල ගොඩනැගිලි දක්වා මේවා වර්ධනය වෙලා තියෙනවා. ඒතර මේවා සියල්ලම මානවයාගේ බුද්ධි මහිමයේ ප්‍රතිඵල විදිහට අපිට සලකන්න පුළුවන්. ඊළඟට පුතාලා දුවලා මතක තියාගන්න ඕනේ හඬ, රිද්මය පාවිච්චි කරලා, ශබ්ද පාවිච්චි කරලා ගොඩනගන්නේ සංගීත කලාව. නාද, ශබ්ද, තාල උපයෝගී කරගෙන, කටහඬ උපයෝගී කරගෙන ඉදිරිපත් කරන්නේ සංගීත කලාව. ඊට අමතරව අපි දන්නවා නර්තන කලාවේ පදනම වෙන්නේ චලනය. චලනය යම් ආකාරයකට සම්මුතිගත ආකාරයකට සම්බන්ධ කරගෙන යම්කිසි සම්මුතියක් පිළිගත් රාමුවකට අනුව ගොඩනගා ගන්නා චලනයන් අපි නර්තන කලාවන් විදිහට දකිනවා. දැන් පුතාලා දුවලට ශ්‍රී ලංකාවේ නම් සිංහල බෞද්ධ ජන සමාජයේ උඩරට පහතරට සබරගම් කියලා නර්තන සම්ප්‍රදායන් දෙකක් තියෙනවා. මේවට සම්ප්‍රදායන් කියලා කියන්නේ
සම්මුතියක් සහිතව යම් කිසි ක්‍රමානුකූල පිළිගත් රීති සමුදායක් ඔස්සේ මේක ගොඩනැගිලා තියෙන නිසා තමයි මේවට අපි ඒ නර්තන කලාව කියලා හඳුන්වන්නේ. එතකොට චලනය මනුෂ්‍යයාගේ ආංගික චලනය පාදක කරගෙන මානසින් මැවෙන යම් ආකාරයක මනෝභාවයන් වල තියෙන විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කර ගනිමින් ඉදිරිපත් කරන කලාවන් අපි කියනවා නර්තන කලාවන් කියලා. එතකොට මේ නර්තනය සහ සංගීතය කියන කලාවන් දෙකම එකට මිශ්‍ර කරගෙන ඒ ගුණයන් උපයෝගී කරගෙන අනුකරණය පදනම් කරගත්තු කලාව තමයි අපි නාට්‍ය කලාව කියලා හඳුන්වන්නේ. එතකොට පුතාලා දුවලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ වගේ අපිට අපේ කලාවන් වල තියෙන ලක්ෂණ මොනවද කියලා සොයලා බලලා අපිට පුළුවන් ඒ කලාවන් නම් කරලා ඒවැ ගුණ අගුණ මොනවද කියලා සොයලා බලන්න. එතකොට කලාවේ විවිධ ප්‍රභේද අපි දන්නවා. විශේෂයෙන්ම අපි කලාව හඳුන ගන්නකොට විශාල වශයෙන් පැතිරිච්ච තේමාවක් විශාල වශයෙන් පැතිරිච්ච ක්ෂේත්‍රයක් තමයි කලාව කියලා කියන්නේ. එතකොට දුවේ පුතේ මේ කලා මාධ්‍යයන් පිළිබඳව අපි යම් ආකාරයකට සංවිධිත දැනුමක් අපි තුළ තිබුණොත් අපිට හරි පහසු වෙනවා මේ කලාවන් වර්ගීකරණය කරන්න. දැන් මම යම් පමණකට පුතාලට ගොඩාක් වැදගත් වෙන ආකාරයට අපේ මුල් සාකච්ඡාවේදී ප්‍රසංගික කලා දෘශ්‍ය කලා කියලා වෙන් කරලා ඒ ප්‍රසංගික කලාවන් වල ලක්ෂණ තමයි සංගීත නාට්‍ය සහ නර්තන කලාවන් වලින් ඉදිරිපත් කළේ. දෘශ්‍ය කලාව පිළිබඳ වෙනම අපි සාකච්ඡා කළා. එතකොට මීට අමතරව ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයට අනුකූලව කලාව පිළිබඳව වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා. කලාව සහ ශිල්පය කියලා ආකාර දෙකක් පවතින බව ඉන් පැහැදිලි කරනවා. කලාව සහ ශිල්පය. එතකොට කලාව කියලා කියන එක සහ ශිල්පය වශයෙන් කරන මේ වර්ගීකරණයේදී ඒවා ඊට වඩා වර්ධනය වෙන්නේ කෙසේද කියන එක පිළිබඳව අපි දැන් සාකච්ඡා කරමු. එතකොට ශිල්පය කියලා කියන්නේ කුමක්ද? ශිල්පය කියලා කියන්නේ පුරුදු පුහුණු කළ යුතු යම් කුසලතාවයක්. පුරුදු පුහුණු කළ යුතුයි. ප්‍රැක්ටිස් කරනවා කියලා අපි කියන්නේ. නේද? පුරුදු පුහුණු වෙන්න ඕනේ. දැන් කෙනෙකුට කැටයම් ශිල්පියෙක් වෙන්නට උවමනා නම් ඔහු කැටයම් ශිල්පය හදාරන්නට ඕනේ. එතකොට එනියන අල්ලන හැටි, යතු කැටය අල්ලන හැටි, ඊළඟට කටු අල්ලන හැටි, ඊළඟට මදින හැටි නේද? මේ අපි නිකන් ගස් කොටයක් නේද? අපි ලී කොටයක් ලීයක් අරගෙන ලීයකට වඩා මේක මදයක් තියෙන ටිකක් ශක්තිමත් එකක්. මේක අරගෙන අපි එකෙන් වෙස් මුහුණක් කපනවා නම් මේ වෙස් මුහුණ කැපීමේදී ඒ බහණ්ඩ උපකරණ පාවිච්චි කරන ආකාරය පිළිබඳව යම් ආකාරයක පුරුදු පුහුණුවක් ලැබුවොත් විතරයි ඒ වෙස් මුහුණ කියන කලාකෘතිය ඔබට නිර්මාණය කරන්නට පුළුවන් වෙන්නේ. චිත්‍ර කලාව අපි ගත්තොත් ශිල්පියෝ ඉන්නවා නේද? චිත්‍ර ශිල්පියෝ ඉන්නවා. දැන් පුතාලා දන්නවා ලියනාඩෝ ඩා වින්චි, රෆායල් වැනි ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් ඉන්නවා. මයිකල් ඇන්ජලෝ වගේ චිත්‍ර ශිල්පීන් ඉන්නවා. පිකාසෝ වගේ චිත්‍ර ශිල්පී, වෑන්ගෝ වගේ චිත්‍ර ශිල්පීන් ඉන්නවා. මේ අය කලා නිර්මාපකයන් වගේම ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශනය කරපු අය. එතකොට මේ අයගේ කලාකෘති නිර්මාණය වන්නේ ඔවුන්ගේ ආත්ම ප්‍රකාශනයක් විදිහට වගේම ශිල්පීය නිපුණත්වයක් සමගයි. එතකොට ඒ සෑම කලාවකටම ආවේනික වන ශිල්ප ක්‍රම තියෙනවා. අපි හිතමු නළුවෙක් වෙන්නට ඔබට උවමනාවයි කියලා. එහෙම නැත්නම් නාට්‍ය ශිල්පියෙක් වෙන්නට ඔබට උවමනාවක් තියෙනවා නම් ඒ කලාව සම්බන්ධ න්‍යායික දැනුම ඔබ ලැබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒ ශිල්පය සම්බන්ධයෙන් තියෙන ප්‍රායෝගික කුශලතාවයන් වර්ධනය කර ගැනීම සඳහා පුහුණු වීම ඉතාම අවශ්‍යයි. එතකොට බලලා විශේෂයෙන්ම දැන් නර්තන ශිල්පියෝ ඔබ දැකලා ඇති. නර්තන ශිල්පියෝ කලා මාධ්‍යයක් වශයෙන් මේක ගත්තට දණ්ඩි කඳ අල්ලගෙන පුරුදු පුහුණු වෙන තැන ඉඳලා මම මේ කතා කරන්නේ උඩරට නැටුම ගැන. එතකොට උඩරට නැටුමේදී නේද දණ්ඩි කඳ අල්ලගෙන පාද චලනය ආරම්භ කරන මොහොතේ සිට අපි වෙස් තියෙන ශිල්පියෙක් දක්වා මේක දීර්ඝ කාලීනව පුරුදු පුහුණු වීම අවශ්‍යයි. එතකොට මේ වගේ ශිල්පය සහ
කලාව කියලා අපිට මේක කොටස් දෙකකට දෙන්න පුළුවන්. මේ දෙක හරියම එකටම යන්නේ. ශිල්පය කියලා කියන්නේ සමහර ලාවට කලා ශිල්පීන් කලා විචාරය ඉගෙන හඳුන්වනවා, කලාව උගන්වනවා, කලාව ඒගොල්ලෝ රස විඳිනවා. හැබැයි ඒගොල්ලෝ මේ ශිල්පය හදාරන්නේ නැහැ. නේද? දැන් හිතන්න කෙනෙකුට චිත්‍ර ගැන රසාස්වාදනය කරන්න පුළුවන්. චිත්‍රයේ රස විඳින්න පුළුවන්. චිත්‍රය පිළිබඳ විචාරය කරන්න පුළුවන්. හැබැයි යාට චිත්‍ර අඳින්න බැරි වෙන්න පුළුවන් නේද? නේද? නර්තන ශිල්පියෙක් නර්තන ගැන විචාරය කරන්න පුළුවන්. නර්තනයේ රස විඳින්න පුළුවන්. හැබැයි යා නර්තන ශිල්පියෙක් වශයෙන් ක්‍රියා කරන්නේ නැති වෙන්න පුළුවන් නේද? අන්න ඒ වගේ වෙලාවල තමයි අපිට උවමනා වෙන්නේ කලාව සහ ශිල්පය. නේද? එතකොට කෙනෙකුට කලා ශිල්පියෙක් වීමට අවශ්‍ය නම් ඔහු කලාවේ සියලු න්‍යායක පදනම සමගම ඊට අදාළ වෙන ශිල්පීය කුසලතාවයන් ප්‍රගුණ කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක නිසා අපි කලාව අපි ශිල්පය සහ කලාව වශයෙන් කොටස් දෙකකට බෙදෙන බව පුතාලා දූල මතක තියාගන්නට ඕනේ. බාහිර ලක්ෂණ වශයෙන් සලකලා අපිට පුළුවන් කලාව වර්ගීකරණය කරගන්න. බාහිර ලක්ෂණ කලාවේ තියෙන බාහිර ස්වરૂපය ගැන අධ්‍යයනය කරලා අපිට පුළුවන් මේවා ප්‍රාකෘත කලා, ගැමි කලා සහ ලලිත කලා වශයෙන් වෙන් කරගන්න. ප්‍රාකෘත කලා, ගැමි කලා, ඊළඟට ලලිත කලා. දැන් බලමු අපි මොනවද මේ කලාවන් හඳුනාගන්නේ කොහොමද කියලා. අපි ප්‍රාකෘත කලාව කියලා කියන්නේ මතක තියාගන්න ප්‍රාකෘත කලා කියලා කියන්නේ ඉතා පැරණි සමාජවල මිනිස්යාගේ හැඟීම්, දැනීම් සහ ඔවුන්ගේ යම් ආකාරයක sannivedana කාර්ය සාර්ථක කරගන්න ඔවුන් කරපු යම් කලාවන්. එතකොට මේ තියෙන්නේ ඒ වගේ බයිසන් ගවයාගේ චිත්‍රය ඔයගලන්ට මතක ඇති. ලෙස්කෝ අල්ටමීරා කියන දේශවල තියෙන ලෙන් වල තිබිච්ච චිත්‍ර. එතකොට මේ කලාවන් අපි සලකනවා ප්‍රාකෘත කලා හැටියට. එතකොට මේවා යම් sannivedanayak ඇති කර ගැනීම සඳහා යොදාගත් බව අපිට පේනවා. එතකොට මේ කලාවන් වල මේ ප්‍රාකෘත කලාවන් වල මට සිලුටු බව බියුටි කියන එක අඩුයි. ඒක මම පෞද්ගලිකව කියන දෙයක් නෙමේ. කලා විචාරකයෝ ඒ සම්බන්ධයෙන් අර්ථ දක්වනකොට ප්‍රාකෘත කලා, ගැමි කලාවන් වල ලාලිත්‍ය වගේ දේවල් තියෙනවට කියන්නේ ඒවා ලාලිත්‍ය මට සිලුටු බව සුන්දරත්වය කියන එක පෙන්눔 කරලා තියෙන ස්වභාවය අඩුයි. ඒක ඉතින් සාපේක්ෂව ඒ කාලයට සාපේක්ෂව ඒක කලාව කෘතියක් වෙන්නට පුළුවන්. නමුත් කලා විචාරයේදී බියුටි කියන එක එහෙම නැත්නම් ලස්සන කියන එක පිළිබඳව යම් අදහසක් ඇති වෙච්ච කාලයක් තියෙනවා. හරිද? ග්‍රීක යුගයේදී කලා විචාරයේදී විශේෂයෙන්ම ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි කලා විචාරකයින් මේ පිළිබඳව අර්ථ දක්වනකොට මේ ප්‍රාකෘත කලා කියලා කියන්නේ මට සුළුටු බවින් තොර, ලාලිත්‍යයෙන් තොර යම් අදහසක් ප්‍රකාශ කරපු කලා පමණයි. මේවා කලා කෘති වුණාට මේවා තියෙන ප්‍රාකෘතික ලක්ෂණ. ඒ කියන්නේ මට සිලුටු බව අඩු, යම් ප්‍රමාණයකට සුන්දරත්වය අඩු, ඒක මානව අවශ්‍යතාවයක් නිසා පමණක්ම ඉදිරිපත් කරපු කලාවන් විදිහට තමයි මේවා සලකන්නේ. දැන් පුතාලා අහලා ඇති ස්වභාවික කලා කියලා જાතියක් තියෙනවා. මේ ස්වභාවික පරිසරයේ තියෙන විවිධ වෙනස්කම් ආන්තර්ග්‍රහණය කරගෙන ඒ ස්වභාවික පරිසරයේ වෙනස් වීම පාදක කරගෙන යම් වර්ණ, හැඩතල, ස්වභාවයන් හට ගන්නවා. කෙනෙක් ඒක දිහා බලලා කවි ලියන්න පුළුවන්. ඒක දිහා බලලා චිත්‍රයකට නගන්න පුළුවන්. අන්න ඒක කලාකෘතියක්. කෙනෙක් යම්කිසි චිත්‍ර ශිල්පියෙක් සැන්දෑවේ වෙරළ තීරේ කැන්වස් එකක් තියාගෙන මේ වෙරළේ ඉර බැස යන දර්ශනය තමන් වර්ණ රේඛා හැඩතල පාවිච්චි කරලා තමන්ගේ චිත්‍රයක් විදිහට ඉදිරිපත් කරනවා නම් අන්න එතන තියෙනවා කලාව. හැබැයි අර ස්වභාවික පරිසරයේ ඉර අවරින් බැස යන වර්ණවත් ආකාශයේ සහිත ඒ ප්‍රපංචයේ ඒ පද්ධතිය කලාකෘතියක් විදිහට අපිට සලකන්න බැහැ කියන එක තමයි කලා විචාරයේදී හේගල් වැනි කලා විචාරකයන් සඳහන් කරලා තියෙන්නේ. මම මේ කතා කරන්නේ 1500-600 කාලයේදී හේගල් කියලා කියන කලා විචාරකයා, දාර්ශනිකයා ජර්මනියේ මෙතුමා පැහැදිලි කරනවා සෞන්දර්ය බාහිර පරිසරයේ මගින් එහෙම නැත්නම් පරිසරයේ තියෙන සෞන්දර්යය කලාකෘතියක් විදිහට අපිට සලකන්නට බැහැ කියන එක. මොකද ඒකට මිනිසයාගේ කිසිම සම්බන්ධයක් නැහැ.
එතකොට කලා කෘතියක් කියලා හේගල අදහස් කරන්නේ මානවයාගේ ඉන්ද්‍රිය ගෝචර සම්බන්ධය යම් කිසි ආකාරයකට දැක්විලා ඒ තුලින් කලාවක් ප්‍රතිනිර්මාණය වෙනවා නම් ඒ තමා කලාකෘතිය කියලා කියන්නේ. එතකොට මානවයාගේ මැදිහත් වීමකින් තොරව යම් කලාකෘතියක් නිර්මාණය වීමට නොහැකි කියන එක තමයි හෙගල්ගේ අදහස. එතකොට මේ අපි දකින ප්‍රාකෘත කලාවල මට සිරුටු බවින් තොර මනුෂ්‍යයාගේ ක්‍රියාවලියක් එතන තියෙනවා. නමුත් මේ කලාවන් වලින් බියුටි කියන එක අර්ථය, ලස්සන කියන එක, රස විඳින්නට හැකිවන ආකාරයේ, එහෙම නැත්නම් නරඹන රසිකයා තුළ යම් විචාරාත්මක චින්තනයක් ගොඩනැගෙන ආකාරයේ රස වින්දනයක් ඇති කිරීමට පුළුවන් වෙන හැකියාවක් මේ කලාවන් තුළ නැති බව තමයි කලා විචාරකයන් සඳහන් කරන්නේ. එතකොට ඔබ දකින ගැමි කලා, ලලිත කලා, ගැමි කලා මේ ප්‍රාකෘත කලාවන් වල ඒ මට සිලුටු ස්වභාවය, අපේ චින්තනය වෙනස් කරන සුළු ස්වභාවය, අපේ ඒ කලාකෘතිය නැරඹීමෙන් පසු අපි තුල භාවමය කම්පනයක්, එහෙම නැත්නම් චින්තනමය වෙනසක් ඇති නොකරන කලා විදිහට තමයි අපි ප්‍රාකෘත කලා සලකන්නේ. එතකොට කලාකෘතියක් වෙන්න නම් යම් චිත්‍රයක් වෙන්න පුළුවන්, මූර්තියක් වෙන්න පුළුවන්, කැටයමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දෘශ්‍ය කලාවක් නොවන ප්‍රසංගික කලා මාධ්‍යයක් වෙන්නට පුළුවන්. මේ සෑම කලාවකින්ම මිනිස්යාගේ ඒක නරඹන්නාගේ ඉන්ද්‍රිය සමග සම්බන්ධ වෙලා අපි තුල යම් චින්තනමය වෙනසක් කරන්නට සමත් වෙන කලාවන් තමයි අපි කලාවන් විදියට සලකන්නේ කියන එක පැහැදිලි කරලා තියෙනවා. එතකොට ප්‍රාකෘත කලා අපි සලකන්නේ මේ මට සිලුටු බවින් තොර, සුඛනම්ම්‍ය බවින් තොර බියුටි කියන සංකල්පය ඒවට විවිධ ආකාරයට පුතාලා දුවලා මතක තියාගන්න ඕනේ. බියුටි කියන එක අපේ බියුටි සැලූන් වල ඉන්න අය, සැලෝන් වල ඉන්න අය බියුටිෂියන් සලකන බියුටි කියන එක නෙමෙයි මෙතනදී අපි සලකන්නේ. පුතාලා බියුටි කියන එක බලන්නට ඕන නම් පුතාලට යන්නට සිද්ධ වෙනවා ග්‍රීක සම්භාව්‍ය යුගයේ මූර්ති, ඊළඟට පුනරුද්ධ යුගයේ ගොඩනැගුණු මූර්ති, චිත්‍ර වැනි කලාවන් දිහා බලලා තමයි අපිට මේ බියුටි කියන එක විග්‍රහ කරන්න පුළුවන්. වෙන්නේ මේ නූතන කලාවේ බියුටිෂියන්ලා පැහැදිලි කරන බියුටි එක මෙතනදී අදහස් කරන්නේ නැහැ කියලා මතක තියාගන්නට ඕනේ. එතකොට මේ මට සිලුටු බවින් තොර, සුඛනම්ම්‍ය බවින් තොර කලාවන් අපි සලකනවා. ඒවා සර්ව හැම කාලයකටම මේ කලාවන් අදාළ වන්නේ නැහැ. කලාවන් දැන් හිතන්න අල්ටමිරා ලැස්කෝ ලෙන් වල තියෙන මේ ගවය, බයිසන් ගවයාගේ දර්ශනය ඒ කාලයට සාපේක්ෂව ඒක සමහර විට මිනිසුන්ට දැනෙන්නට ඇති. නමුත් අද වෙන විට අපේට සිදු වෙනවා කලාව කියන එක සම්බන්ධයෙන් තියෙන අදහසක් විදියට මේවා කලාව විදියට සලකන්නේ නැහැ කියන එක පිළිගන්න. හරිද? එතකොට මේවා ආත්මීය වශයෙන් මිනිසයන් සමග නොබැඳෙන නිසා අපි මේවා ප්‍රාකෘත කලා විදිහට සලකනවා. කලා මාධ්‍යයක් විදිහට අපි සලකන්නේ නැහැ. ඊළඟට අපි ගමු ජන කලා. එතකොට මේ ජන සමාජවල බිහි වී තිබෙනවා. දැන් අපි දන්නවා ජන ගායනා, ජන නැටුම්, ජන නාට්‍ය වගේ දේවල් තිබෙනවා. ඉතින් මේ කලාවන් සමහරලාවට ඊටාම ප්‍රාථමික හැඩයන් වලින් විවිධ ප්‍රතිමා යම් ප්‍රමාණයකට කැටයම් වර්ග අපි දකිනවා. මේවයි තියෙනවා මේ ගැමි ස්වභාවය. එතකොට මේ මානවයා ප්‍රාකෘත ස්වභාවයෙන් යම් ආකාරයකට සංස්කෘතියක් ඔවුන් තුල ගොඩනැගුණට පස්සේ, ශිෂ්ටාචාරය සකස් කරගත්තට පස්සේ ගොඩනැගුණු කලාවන් තමයි අපි ගැමි කලාවන් කියලා කියන්නේ. එතකොට සංවිධිත සමාජයක් තුල යම් ආකාරයකට ආගමත් එක්ක බැඳිච්ච ජන ඇදහිලි, විශ්වාස, ජන සංස්කෘතීන් තුල ගොඩනැගිච්ච කලාවන් තමයි අපි ගැමි කලාවන් කියලා කියන්නේ. එතකොට මේ ගැමි කලාවන් වල තියෙනවා සාහිත්‍යමය ලක්ෂණ තියෙනවා, ප්‍රාසංගික ලක්ෂණ තියෙනවා, දෘශ්‍ය කලාමය ලක්ෂණ තියෙනවා. දැන් පුතාලා දුවලා ශාන්ති කර්ම ගන්න. අපේ ඉපැරණි ගැමි ජන ශාන්ති කර්ම ගත්තොත් එහෙම. අපි ගත්තොත් සන්නියකුම වැනි පහතරට ශාන්ති කර්මයක් ගත්තොත් මේ සෑම දෙයකම තියෙනවා ගායනා, නර්තන, ඊළඟට අනුකරණාත්මක රැඟුම්, ඊළඟට තොරම්, මේ විස්මුහුණු භාවිතය, ගායනා වර්ග, නැටුම්, ගමන් තාල මේවා තියෙනවා. හැබැයි මේවා තුල තිබෙනවා ඒ සමාජයට පමණක් ආවේනික වෙන යම් ලක්ෂණයක් මතු කරන ගුණයක්.
එතකොට මේ කලාවන් වල යම්කිසි ආත්මීය බැඳීමක් යම් ආකාරයකට ඔවුන්ගේ කුසලතාවයක් ඉදිරියට මතු කරලා පෙන්වුවට මේ කලා මාධ්‍ය වලින් සමාජය වෙනස් කරලීමේ එහෙම නැත්නම් ඒක නරඹන පුද්ගලයාගේ චින්තනය වෙනස් කිරීමේ එහෙම නැත්නම් කම්පනයක් ඔවුන් තුළ ඇති කිරීමේ හැකියාවක් නැති බව තමයි කලා විචාරකයින්ගේ අදහස. අන්න ඒක නිසා ගැමි කලාවනුත් ගැමි කලා විදිහට තියෙනට අරිනවා මිසක් කලා කෘති විදිහට අපි සලකන්නේ නැහැ. හරිද? ඊළඟට දැන් පුතාලා දෝලා දන්නවා අපේ නේද අපේ ගැමි නාටක තියෙනවානේ කෝලම් සොකරි නාඩගම් තියෙනවා නේද? ඊළඟට අපේ ශාන්ති කර්ම තියෙනවා මේවා ලස්සන අපේ මනස සන්තරමණයට පත් කරන නාදමාලා ගායනා නර්තන තියෙනවා. නමුත් අපි මේවා සලකන්නේ ඒ සමාජයට පමණක් ආවේනික වෙන තත්වයක් යටතේ ගොඩනැගිච්ච ඒවා විදිහටයි. එතකොට මේවා පරම්පරාවෙන් ඉදිරියට පවත්වාගෙන යන්නේ නැහැ. කාලෝචිතව මේවා යම් ආකාරයකට රසවින්දන මාධ්‍යයක් විදිහට තිබ්බට කාලෝචිතව මේවා මිනිසුන්ට රස විඳින්නට මිනිසුන්ගේ ආධ්‍යාත්මයට යම් ආකාරයකට කම්පනයක් ඇති කරන්න සමත් වන්නේ නැහැ. ඒ සමාජ අවශ්‍යතාවයේ මත ගොඩනැගිච්ච කලාවන් විදිහට තමයි අපි මේවා සැලකන්නේ නේද? අපි පැරණි ජන ඇදහිලි විශ්වාස පදනම් කරගෙන තමයි ශාන්ති කර්ම හැදිලා තියෙන්නේ. ඒතකොට මේ සමාජයට විතරයි ඒක ආවේනික වෙන්නේ. එතකොට අපි සොකරි කෝලම් නාඩගම් ගත්තත් ඒ සමාජයට ඒ කාලයට සාපේක්ෂව ඒවා ගොඩ නැගුණට ඉදිරින් එහාට ඉදිරියට මේක පවත්වාගෙන ඇවිල්ලා නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි ගැමි කලා අපි මේ දැන් හඳුනන කලාකෘති විදිහට සලකන්නේ නැත්තේ. ඊළඟට ලලිත කලා කියන්නේ මොකද්ද? ලලිත කලා කියන්නේ යම් ආකාරයකට මටසිලුටු වූ තමාගේ ආත්මීය ප්‍රකාශනයක් වශයෙන් ඉදිරිපත් කරන පරිකල්පනය සමග බැඳිච්ච දෙයක් විදිහට තමයි අපි සලකන්නේ මේ ලලිත කලා. දැන් මේ ලලිත කලා කියන එක දැන් පුතාලා දුවලා කල්පනා කරනවා ඇති කලාකෘතියක් බිහි වෙන්න මොනවද ඕනේ? කලාකෘතියට මිනිස්යාගේ ඉන්ද්‍රිය විතරක් තිබුණොත් ඇතිද කියලා හිතනවා ඇති නෑ. අපි කලා නිර්මාණයක් ගොඩනංවනවා කියලා කියන්නේ විශාල මානසික ක්‍රියාවලියක් ඒ තුළ තිබෙනවා. නේද? යම් ආකාරයකට තමා විසින් ගොඩනගාගත්ත පරිකල්පනය තමයි මේ කලාකෘතියෙන් කලාකරුවා ඉදිරියට ගෙන එන්නේ. නේද? දැන් හිතන්න පුතාලා හිතන්න උත්සාහ කරන්න අපි ගත්තොත් එහෙම මේ මූර්තිය මේක ග්‍රීක යුගයට හෙලනිස්ටික් යුගයට අයත් මූර්තියක්. එතකොට මේ මූර්තියේ බලන්න මේ කවපෙත්ත විසි කරන පුද්ගලයාගේ ශරීරයේ හැඩය ගොඩනැගිලා තියෙන හැටි. නේද? එතකොට මේ පාවිච්චි කරලා තියෙන කිරිගරුණ මාබල් කියන જાති. එතකොට මේවා මේ බලන්න ඒ ශරීරයේ තියෙන හැඩතල මතු කරලා තියෙන ආකාරය. මට සිලුටු බව. ඊළඟට මුහුණේ තියෙන හැඩය. ඊළඟට මේ සියල්ලම සමමිතිකයක්. යම් ආකාරයකට සමානතාවයක් තියෙනවා. උස දිග පළල මේවා අපි ගත්තාම ඒ සමමිතික බව. ඒ තුලින් තමයි මේ සාරය කලාකෘතියේ සාරය කියන එක මතුවෙන්නේ. සමමිතික බව එකකට එකක් සමානයි. නේද? හැඟීමත් එක්ක හැඩය සමානයි. හැඩයත් එක්ක ඒකේ තියෙන රේඛා වර්ණ ගැළපීලා තියෙනවා. ඒ රේඛා වර්ණ හැඩතල ඊළඟට ඒ පෙන්눔 කරන එක්ස්ප්‍රෙෂන් එක මුහුණෙන් මතු කරන හැඟීමත් එක්ක ඒ මුළු ටෙක්ස්චර් එක. ඒ කියන්නේ මේ කලාකෘතිය නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය මේක එකට බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. මේකට එකට මිශ්‍ර වෙලා තියෙන්නේ. අන්න ඒ වාගේ ලාලිත්‍ය සුන්දරත්වය එකකට එකක් ද්‍රව්‍යමය ස්වභාවය කියන්නේ මේක පාවිච්චි කරන්න හදලා තියෙන මෙටීරියල් එක ද්‍රව්‍යමය ස්වභාවය. ඒ ද්‍රව්‍ය ඊළඟට ඒකට දෙන මානව ජීවය ඊළඟට ඒ කලාකරුවාගේ නිපුණත්වය කුසලතාවය පළපුරුද්ද එකට එකතු වෙලා තමයි කලාකෘතිය කියන එක ගොඩනැගෙන්නේ. මේ තියෙන්නේ ඒ බඳු ග්‍රීක සම්භාව යුගයට අයත් කලාකෘතියක්. අන්න ඒ විදිහට තමයි පුතේ අපිට කලාකෘතියක් කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව යම් හැඟීමක් ඇති කරගන්නට වෙන්නේ. එතකොට මේ එකකට එකක් සම්බන්ධ වෙලා සමමිතිකත්වයටපත් වෙලා සාදෘශ්‍ය වෙලා අපි කියන්නේ සමාන වෙනවා කියන එක ගොඩනැගෙන කලාවන් තමයි අපි කලාකෘති විදිහට සලකන්නේ. එතකොට ලලිත කලා කියලා කියන්නේ අන්න ඒ බඳු දෙයක්.
ඊළඟට අපි සලකලා බලමු ගුණාත්මක අංශය සලකා බලලා කෙරෙන වර්ගීකරණයන් සහිත කලාවන් මොනවද? ගුණාත්මක අංශය සලකා කෙරෙන වර්ගීකරණයන් විදියට පුතාලට නිර්දේශ කරලා තියෙන්නේ ජනප්‍රිය කලාව, ව්‍යවහාරික කලාව සහ ලලිත කලාව කියන කලාවන් වර්ග 3. එතකොට මොකක්ද මේ ජනප්‍රිය කලාව කියන්නේ? මොකක්ද ජනප්‍රිය කලාව කියන්නේ? දැන් පුතාලා දුවලා දන්නවනේ නේද? පුතාලා දුවලා ජීවත් වෙන යුගයේ තියෙන ප්‍රධානතම ජනප්‍රිය කලා මාධ්‍ය විදිහට සලකන්නේ මොකද්ද? රූපවාහිනිය. නේද? රූපවාහිනිය. ගෙදර සාලේ මැද්දේ තියෙන පෙට්ටිය නේද? එතකොට මේ රූපවාහිනිය කියන එක තමයි අද කාලේ ජනප්‍රිය කලාව කියන එක බෝ කරන්නේ. එතකොට මොකද්ද මේ ජනප්‍රිය කලාව කියලා කියන්නේ? මේ මිනිස්යාගේ නේද නොගැඹුරු මේක මිනිස්යා කියලා කියන්නේ ගැඹුරු චින්තාවක් සහිත ගැඹුරු සහ ඊටා විශිෂ්ට බුද්ධිමය ශක්්‍යතාවයක් සහිත පුද්ගලෙක් කෙනෙක් තමයි මිනිස්යා කියලා කියන්නේ. එතකොට මේ මිනිස්යා මේ ජීවත් වෙන කාලයේදී කොයිතරම් තමාගේ බුද්ධිය යොදවනවද ජීවත් වීම සඳහා? නේද? අපි මේ මනුෂ්‍ය සමාජයෙන්ම තමයි විද්‍යාඥයෝ, ගණිතඥයෝ, තාරකා විද්‍යාඥයෝ, ඊළඟට රසායන විද්‍යාඥයෝ, ඊළඟට කලා ශිල්පියෝ මේ අති විශිෂ්ට මේ ලෝකයේ ගොඩනැගීම සඳහා දායක වෙච්ච සියලුම අය මනුෂ්‍යයන් නේද? කවුරුත් අපිට පිටසක්වල ජීවීන් ඇවිල්ලා මේව මතයක් තියෙනවා, පිටසක්වල ජීවීන් ඇවිල්ලා මේව කරනවා කියලා. නමුත් ඒක අපිට පිළිගන්න සාක්ෂි කිසිවක් නැහැ. මේසා විශාල ශිෂ්ටාචාරයක් අද 21යි නේද 20යි 21 සත වර්ෂයේ මේ 21 වෙනි සත වර්ෂයේ වෙනකන් මේසා විශාල ඉතිහාසයක් ගොඩනැගුවේ කවුද? මානවයා. නේද? එතකොට මානවයා ඉබඳු අය මානවයන් කියලා කියන්නේ. නමුත් අද මේ මානවයාගේ තත්ත්වය කුමක්ද? නේද? අද මානවයෝ ක්‍රියා කරන්නේ ඊටාම අඥානදායකයින්, අඥාන ආකාරයට නේද? අඥානයි. ඔවුන් දන්නේ නැහැ තමන්ගේ බුද්ධිමය ශක්්‍යතාවය කුමක්ද? තමන්ගේ ඉන්ද්‍රිය හැකියාව කුමක්ද කියන එක පිළිබඳව ඒ තරම් දැකීමක් නැහැ. පුරුදු පුහුණු වෙච්ච සත්ව කොට්ටාසයක් වශයෙන් තමයි මානවයා ජීවත් වෙන්නේ. ඔවුන්ගේ චින්තනය ගැඹුරු නැහැ, නොගැඹුරුයි. මොකද ඒකට හේතුව මේ පවත්නා සමාජ ක්‍රමය. මේ සමාජ ක්‍රමයේ හැල්මේ දුවන බොහොම අපි කියන්නේ නන්නත්තර වෙච්ච කියලා පුරුදු පුහුණු වෙච්ච සත්තු වගේ තමයි අපේ ජීවිතේ. ඉපදෙනවා නම් හම්බෙනවා නේද? ඉස්කෝලේ යනවා. හැම රටක්ම ගොඩාක් අපි දියුණුයි කියලා දියුණු සංස්කෘතියක් තියෙන යුරෝපා රටවල් තියෙනවා. දියුණු සංස්කෘතියක් තියෙන අධ්‍යාපනයෙන් ඉහළට ගිය මානව ජීවිතය නිදහස කලාකෘති පිළිබඳව යම් විශාල හැදෑරීම් තියෙන දර්ශනය ඊළඟට විද්‍යාව පැත්තෙන් ඊටාම තාක්ෂණය පැත්තෙන් දියුණු රටවල් ලෝකේ තියෙනවා. එතකොට මේ රටවල් වල මිනිස්සුන්ගේ සමාජ තත්ත්වය වගේම සංස්කෘතික ජීවිතයත් ඊටාම දියුණුයි. දියුණුයි කියලා අදහස් කරන්නේ බාණ්ඩ ගොඩක් තියෙන එක නෙමෙයි. මිනිසයාගේ චින්තන හැකියාව, හොඳ නරක, යහපත අයහපත හඳුනා ගැනීමේ හැකියාව. ඒක තමයි අපි චින්තනය කියලා කියන්නේ. එතකොට ඒ ශක්්‍යතාවයන් වලට යන්නට අද මේ නූතන ජනප්‍රිය සංස්කෘතිය වැපිරිලා තියෙන සමාජයකට බැහැ. එතකොට අපි කලාකෘති කියලා හිතනවා නම් මේ රූපවාහිනියෙන් බෝ කරන එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය ජාල වලින් නේද? පුතාලා දන්නව ඇති නේද? විවිධ සමාජ මාධ්‍ය ජාල තියෙනවා. ළමයි පුතාලා දුවලා වගේම තරුණයෝ මේවට යට වෙලා චින්තනය කිසිම හැසිරීමේ හැකියාවක් නැති, යමක් ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැති පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම ඒවා තමයි මේ ජනප්‍රිය කලා කියලා කියන්නේ. ඉතින් මේ නොගැඹුරු මිනිසයන්ගේ ආශාවන් සපුරන කලාවන් වලට තමයි අපි ජනප්‍රිය කලාව කියලා කියන්නේ. සංගීත සංදර්ශන මේ කාලයට සාපේක්ෂව කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඉතින් ඒ කාලේ වගේ නෙමෙයි මේ කාලේ මෙහෙම තමයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් ඒක කියන එක නෙමෙයි වැදගත් දේ. කලාව කියලා කියන්නේ ලෝකය පිළි අරගෙන තියෙන්නේ විශිෂ්ටත්වයට පත්වෙච්ච කලාකෘති නිර්මාණය වෙලා තියෙන්නේ මිනිස්යාගේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරන්න. කලාව උදෙසා නිර්මාණය කළත් ඒක අදට වඩා අද්විතීය වශයෙන් පැවතුණා.
ඒ වගේම කලාව මනුෂ්‍යයා වෙනුවෙන් කියන සංකල්පයේ බිහි වුණු කාර්මික විප්ලවයෙන් පස්සේ කාලෙදිත් මනුෂ්‍යයත් සමග විශිෂ්ට කලාකෘති බිහි වුණා. ඉතින් ඒක නිසා මේ නූතන යුගයේ මේ ජනප්‍රිය කලාවල් පස්සේ යනකොට අර ගැඹුරු මානව ජීවිතයක් පිළිබිඹු කරන කලාවන් යම් ආකාරයකට යටපත් වී ගිහින් තිබෙනවා. ඒකින් සිද්ධ වෙන්නේ මානව සමාජයේ පැවැත්ම සාක්ෂාත් වෙන එක නෙමෙයි පිරිහීමට ලක් වෙන එකයි. ඉතින් ඒක නිසා මේ ජනප්‍රිය කලාවන් වලින් තොර වෙලා ඒ කලාවන් වලින් ඈත් වෙලා හොඳ පොතපත සාහිත්‍ය කලාව, චිත්‍රපට කලාව, නර්තනය, සංගීතය, චිත්‍රපට මේ වගේ කලා කෘතීන් කෙරෙහි අපේ අවධානය යොමු කරනවා නම් පුද්ගලයෙක් වශයෙන් ඔහුගේ මානව ගුණාංග වර්ධනය වෙනවා වගේම චින්තනය වර්ධනය වෙනවා. චින්තනය දියුණු වෙනවා. ගැඹුරු චින්තාවන් වලට යන්න පුළුවන් වෙනවා. එතකොට මේ සිතීමේ හැකියාව තුළින් තමයි මනුෂ්‍යයා ක්‍රියා කිරීමේ හැකියාව ඇති කරගන්නේ. එතකොට උසස් චින්තනයක් නැති කෙනෙක් ක්‍රියා කරන්නේ උසස් විදිහට නෙමෙයි. නේද? එතකොට ආගම, දර්ශනය, අපි දන්නවා වාචාර ධර්ම කියලා ಜಾති තියෙනවා. එතකොට මේවා පිළිබඳව අපිට යම් හැඟීමක් ඇති කරගන්නට පහසු වෙනවා උසස් කලාකෘති රස වින්දනයේ. එතකොට මේ ජනප්‍රිය කලා මාධ්‍ය විශේෂයෙන්ම වෙළඳාමත් එක්කයි සම්බන්ධ වෙලා තියෙන්නේ. පුතාලා දුවලා දන්නවා. දැන් ටෙලි නාට්‍යයක් බලනකොට කොච්චර අපි වෙළඳ දැන්වීම් බලනවද? එතකොට කලාකෘතිය කෙරෙහි අපේ තියෙන අවධානය සම්පූර්ණයෙන් නැතුව යනවා. දැන් අපේ ගොඩාක් අය බලනවා දැන් අන්තර්ජාලය හැමතැනම තියෙන නිසා ඒකට මිනිස්සු ගොඩාක් සම්බන්ධ වෙලා තියෙන නිසා අපි කියන්නේ YouTube නාලිකා තියෙනවනේ. එතකොට මේ නාලිකාවලුත් අපි දකිනවා මේ මෑතකදී අපි දැන් දකිනවා ටෙලි නාට්‍ය මේවා තියෙනවා. කලානිෂ් හොඳ උසස් ගණයේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන හැබැයි මේ සෑම එකක් මැද්දටම දැන් තියෙනව නේද වෙළඳ දැන්වීම. ඉතින් මොකද වෙන්නේ මේ ජනප්‍රිය කලා මාධ්‍ය තියෙන්නේ වෙළඳාමත් එක්ක. නේද වාණිජ ව්‍යාපාරات එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ කලා නිර්මාණයේ තියෙන උසස් කලාත්මක ශක්්‍යතාවය හීන වෙලා මේ වෙලෙන්දාගේ තියෙන වාණිජ පරමාර්ථයන් ඒවා තුලින් මතුවලා එනවා. එතකොට රසිකයා තුළ උසස් රසිකත්වයක් ඇති වෙන්නේ නැහැ. ලාභ, බොළඳ, සිල්ලර රසිකත්වයක් ඇති වෙනවා. එතකොට ඒක හරි පහසුවක් වෙනවා මානවයාගේ පැවැත්ම පල්ලෙහාට දාන්න. මොකද මානවයාගේ උසස් පැවැත්ම අපේක්ෂා කරන සමාජයක් කවදාවත් දියුණුවට මිසක් පරිහානියටපත් වෙන්නේ නැහැ. එතකොට දේශපාලනයේ පැත්තෙන් ගත්තත් සංස්කෘතික ජීවිතයේ ඊටාම උසස් තැනක තියෙනවා නම් උවමනා විදියට රටක් ගෙනියන්න ඒ ජනතාව ඒ පාලකයන්ට ඉඩ දෙන්නේ නැහැ. මම මේවා කියන්නේ කලා ඉතිහාසය පිළිබඳව යම් අධ්‍යයනයක් කරලා. එතකොට පුතාලට මතක නම් මම මේ ගැන පැහැදිලි කරනකොට ග්‍රීක නාට්‍යවල ඇරිස්ටොෆනීස් පුතාලට මතක ඇති. එතකොට ග්‍රීක නාට්‍ය ඇරිස්ටොෆනීස් කොමඩි නාට්‍ය රචකයෙක් හැටියට මිනිස්සු හිනස්සෙව්වේ මේ කලාව තුළින් ජනතාවට උසස් සංස්කෘතික ජීවිතයකට යන්නේ කොහොමද කියන එක පිළිබඳව එක හාස්‍යමය ප්‍රතිනිර්මාණයක් විදිහට ඉදිරිපත් කරනවා. එතකොට පාලකයාගේ දාර්ශනිකයාගේ ගුරුවරයාගේ කලාකරුවාගේ තියෙන යම් යම් අඩුලුහුඬුකම් ඔවුන් තමන්ගේ කාර්ය නිසි පරිදි ඉටු නොකරන ආකාරය පිළිබඳව ප්‍රහසනාත්මක ආකාරයට උපහාසාත්මක ආකාරයට තමයි ඔහුගේ නාට්‍ය ලියුනේ. එතකොට මොකද වෙන්නේ? සමාජ වගකීම කියන එක පිළිබඳව කලාකරුවන්, දාර්ශනිකයන්, පාලකයන් හිතන්නට පටන් ගන්නවා. සමාජයේ දැනුවත් වෙනවා. එතකොට සමාජයේ ඉහළ බලයක් පවත්වාගෙන යන අයට සාමාන්‍ය ජනතාව පීඩනයටපත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එතකොට මේ දෙගොල්ලන්ගේම සහයෙන් තමයි උසස් සමාජ පවත්මක් ඇති කරගන්නට උවමනා කරන උසස් සංස්කෘතික ජීවිතයක් ඇති කරගන්නට උවමනා කරන යාන්ත්‍රණය ගොඩනැගෙන්නේ. ඒක නිසා ජනප්‍රිය කලාවන් මාධ්‍ය තුල උනත් මනුෂ්‍යයාගේ ඉහළ බුද්ධිමය රසිකත්වය නංවන්නට පුළුවන් උපක්‍රම සොයා ගැනීමට කලාකරුවන් යහුසුළු වීම අවශ්‍යයි. එතකොට මේ බහුවිධ ජනමාධ්‍ය වලින් මතු කරන කලාවන් යයි කියා ගන්නා දේවල් වලට තමයි අපි ජනප්‍රිය කලාවන් කියලා කියන්නේ. ඊළඟට ව්‍යවහාරික කලාවන් කියන්නේ මොනවද? යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා යම් ආකාරයක වාණිජ පරමාර්ථ ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන් එහෙම නැත්නම් යම් sannivedanayak සිදු කර ගැනීමේ අපේක්ෂාවෙන් සිදු කරනු ලබන යම්
කලාව භාවිතා කරලා කරන ලබන යම් යම් නිෂ්පාදනයන්ට තමයි අපි කලා ව්‍යවහාරික කලා කියලා කියන්නේ. එතකොට මේවා මේ කාර්මික විප්ලවයෙන් පස්සේ වාණිජ ව්‍යාපාර දියුණු වීම හරහා ඒ නිෂ්පාදන සමාජය දැනුවත් කිරීමට ඒ නිෂ්පාදන ඉදිරිපත් කිරීමේදී පෝස්ටර් පත්‍රිකා ඊළඟට බැනර් අපි මේ මුල් කාලේ තියෙනවා. දැන් නම් අපි තියෙනවා වෙළඳ දැන්වීම් තියෙනවා නේද? ඉතින් මෙන්න කටවුට් මේ වගේ අපි මේ යම් ආකාරයක වාණිජ පරමාර්ථයක් ඉටු කර ගැනීම සඳහා අපේ පැවති කලා මාධ්‍යවල ලක්ෂණ උපයෝගී කරගෙන ගොඩනගා ගන්නා නිර්මාණවලට තමයි මේ ව්‍යවහාරික කලා කියලා කියන්නේ. එතකොට මේ වෙළඳපොළ ඉල්ලුම කියන එකට අනුව තමයි මේ කලාවන් කොට නැගෙන්නේ. දැන් පුතාලා දකින්නව නේද? රූපවාහිනිය ඔයගොල්ලෝ දැම්මාම රියැලිටි වැඩසටහන් කියලා જાතියක් යනවා නේද? එතකොට මේවට ගොඩාක් අපි කාලය වෙන් කරගෙන අපි මේවා නරඹනවා. හැබැයි අපිට මොනවයින්ද මේවයින් ලැබෙන රසය? අපි කල්පනා කරලා බලන්න අපේ චින්තනය වෙනස් කරලා තියෙනවද? අපේ අරමුණු කරා අපිව ගෙනිහින් තියෙනවද? නේද? අපි මිනිසෙක් හැටියට කැමති උසස් ජීවන තත්වයකට අනුව ජීවත් වෙන්න. නමුත් එතෙන්ට අපිව අරගෙන ගිහින් තියෙනවද? අන්න මේවා තමයි අපි මේ වාණිජ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා ගොඩනැගලා තියෙන ව්‍යවහාරික කලාවන් කියලා කියන්නේ. දැන් පුතාලා සීතල වතුර වීදුරුවක් බොමුද කියලා අඹ විකුණන මාමගෙන් අහනවා. වෙනද ව්‍යාපාරයක් වෙනුවෙන් මානව දයාව පාවිච්චි කරලා තියෙනවා නේද? තාත්තා මේ ගෘහ නිර්මාණ ශිල්පී. එතකොට මේ වගේ කාමරයක් නම් ආයි හදන්න එපා කියනවා දුව. ඇයි? මේ ගෘහ නිර්මාණ ශිල්පය වෙනුවෙන් තමන්ගේ වෘත්තීය වෙනුවෙන් කැප වෙනවා. හැබැයි අර දරුවත් එක්ක තියෙන දාරක ස්නේහය තාත්තට අමතක වෙනවා. දැන් බලන්න මේවා හරීම දැන් අපිට කියන ආශා ඒක හොඳ වෙළඳ දැන්වීමක් කියලා අපි කියනවා. නමුත් පුතේ දුවේ මේ කලාව කියන එක තුලින් උනත් අපිට පුළුවන් මේ මානව හැඟීම කියන එක දෙන්න. එතකොට ව්‍යවහාරික කලාවන් වලින් උනත් මේක කරන්න පුළුවන්. නමුත් අපි ඒක කරනවද කියන එකට පිළිබඳව ගැටලුවක් තියෙනවා. අපි සොයන්නට ඕනේ අනාගත දරුවෝ හැටියට කොහොමද අපිට තියෙන ජනප්‍රිය කලාවෙන් වෙන්න පුළුවන් ව්‍යවහාරික කලාවෙන් වෙන්න පුළුවන් මානවයාට උසස් සංස්කෘතික ජීවිතයක් උසස් චින්තනයක් ඇති කරන්නට පුළුවන් විදියට කලාව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක පුතාලා අධ්‍යයනය කරන්නට ඕනේ. එතකොට මේවා පිළිබඳව න්‍යායාත්මක දැනුම වගේම මේවා ප්‍රායෝගිකව භාවිතා කිරීමේදී ඒ තමාගේ චින්තනය හැසිරවීමට මේවා උපයෝගී කර ගැනීම ඉතාම වැදගත්. එතකොට ඔන්න දැන් පුතාලා දන්නවා ගුණාත්මක බව අනුව සලකලා බලපුවාම ජනප්‍රිය කලාව, ව්‍යවහාරික කලාව සහ ලලිත කලාව කියලා කොටස් තුනක් තියෙනවා. ඊළඟට ලලිත කලාව. දැන් මේ තියෙන්නේ ඒ බඳු වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන් ආකර්ශනීය වර්ණ ඊළඟට යම් යම් ආකාරයට ස්ත්‍රී පුරුෂ බව එහෙම නැත්නම් දරුවන් එහෙම නැත්නම් පසුබිම තාක්ෂණය මේවා යොදා ගන්න ආකාරය පෙන්වන්න තමයි මම මේ වෙළඳ දැන්වීම ගෙනාවේ. එතකොට මේ තියෙන්නේ ඒ වගේ රියැලිටි වැඩසටහනක වේදිකා භාවිත කරලා තියෙන ආකාරය. නේද? ආලෝකය ඊළඟට සංගීතය පාවිච්චි කරන ආකාරය. ඒතර මේ ජනප්‍රිය කලාවන් වලින් උනත් ලෝකයේ අලුත් චින්තනයන් බිහි කරපු අවස්ථා තිබෙනවා. දැන් පුතාලට මතක නම් ලින්කින් පාක් නේද? උගල කැමති වෙන රැප් ගායකයෙක්. ඊළඟට අපි ගත්තොත් බොබ් මාලි නේද? එතකොට අපි කියන්නේ රෙගේ සංගීතයේ පියා විදිහට සලකනවා. රෙගේ සංගීතය ඉදිරිපත් කරපු ජනප්‍රිය කලාවක්. හැබැයි මේ කලාවන් තුල තියෙනවා දැන් අපි ගත්තොත් එහෙම බොබ් මාලිගේ ගායනයක් ඇහුවොත් මේ ගායනය තුල තියෙන පදමාලාවේ ගායනයේ තියෙන හැඩය ඊළඟට මේ පදමාලාවේ තියෙන්නේ පීඩිත ජනයාව අවදි කිරීම සඳහා කරන යම් විරෝධාකල්පයක්. හැබැයි අපිට විරෝධයක් දැනෙන්නේ නැහැ. මොකද මේ සංගීතයෙන් ඒ විරෝධය කියන එක සංගවලා ඊට වඩා රසයක් ඒ තුලින් මතු කරන්න උත්සාහ කරනවා. හැබැයි නව චින්තනයක් ඒ තුල තියෙනවා. නේද? එතකොට මෙන්න මේ වාගේ නේද අපිට පුළුවන් ජනප්‍රිය කලාව උනත් හොඳ තැනකට ගෙනihin අපේ මානවයාගේ චින්තනය අවදි කරන්න. ඉතින් ඒ වගේ දැන් මයිකල් ජැක්සන් ජනප්‍රිය සංගීතයට අයිති කෙනෙක්. නමුත් ඔහුගේ සෝබාදහම කෙරෙහි සෝබාදහම සහ මිනිසා සෝබාදහම විනාශ කරන හැටි මානව දයාව වර්ණ ભેදවාදය කියන එක පිළිබඳව හැඟීමක් ප්‍රේක්ෂකයට ඇති කරන ගායනා ඉදිරිපත් කරලා තියෙනවා නේද? එතකොට ඒවා ජනප්‍රිය කලාවන් මගින් රූපරාම මගින් තාක්ෂණය පාවිච්චි කරලා ඉදිරිපත් කරනවා. ඉතින් මෙන්න මේවා තමයි
ජනප්‍රිය කලා මාධ්‍ය වලින් උනත් අපිට පුළුවන් සමාජයට යම් ආකාරයක පණිවිඩයක් අරගෙන යන්න. අපි ලලිත කලා ගැන සාකච්ඡා කරා දීර්ඝ වශයෙන්. එතකොට මේ බාහිර ලක්ෂණ සලකලා බලලා අපිට පුළුවන් මේ ලලිත කලාවන් උනත් ඒ ලලිත කලාවේ තියෙන ප්‍රකාශනයන් ප්‍රබල විදියට ගෙනියන්න. එතකොට මේ තියෙන්නේ ලලිත කලා කියලා කියන්නේ මෙතන මේ නාට්‍යයක් අපේ චිත්‍රපටයක දර්ශනයක් මේකේ තියෙන්නේ. එතකොට මේවා වුණත් අපිට පුළුවන් මේ තියෙන ජනප්‍රිය කලාවට අයිති චිත්‍රපටයක්. එතකොට මේ චිත්‍රපට වලින් වුණත් අපිට පුළුවන් මේක ලස්සනට ඉදිරිපත් කරන්න. එතකොට අපි මතක තියාගන්නට ඕනේ මේ කලාව කියන පාඩමේදී පුතාලා මතක තියාගන්නට ඕනේ කලාව කියලා කියන්නේ අපි තුල යම් ආකාරයක වෙනසක් පෙරලියක් අපේ චින්තනමය පෙරලියක් අපිට ඇති කරන්නට පුළුවන් මාධ්‍ය තමයි අපි කලාව කියලා කියන්නේ. එතකොට ඒක ඉන්ද්‍රිය බද්ධයි. ඉන්ද්‍රිය බද්ධයි පංචේන්ද්‍රයන් වලින් වස්තුවක් ග්‍රහණය කරගෙන ඒ කලා ශිල්පියාගේ නැත්නම් කලාකරුවාගේ පරිකල්පනය නැවත ප්‍රතිනිර්මාණය කරලා රසිකයා අතරට ගෙන එක තමයි අපි කලාව කියලා කියන්නේ. එතකොට මේකෙන් පුළුවන් පුද්ගල ආධ්‍යාත්මය වෙනස් කරන්න. මානවයාගේ පැවැත්මට යම් ආකාරයක ගාමක බලවේගයක් වෙන්න. ඉතින් ඒක නිසා කලාව හදාරන දරුදැරියෝ හැටියට මේ කලාවට කරන්නට පුළුවන් දේ වෙන කිසිම මාධ්‍යයකට කරන්නට බෑ. ඒක නිසා පුතාලා දුවලා නාට්‍ය ආරංචි කලාව ඉගෙන ගන්න ශිෂ්‍යයෝ හැටියට වෙනත් කලාවන් පිළිබඳවත් ඒ කලා මාධ්‍යයන් වල තියෙන න්‍යායන් සහ ප්‍රායෝගික ලක්ෂණ පිළිබඳවත් හොඳින් අවබෝධ කරගෙන මේ කලාව කොහොමද සමාජයට වැදගත් චින්තනයක් ඇති කරන්නට පුළුවන් වන්නේ කොහොමද කියන එක පිළිබඳව ගවේෂණය කරන්න. එතකොට කලාව ඉගෙනගත් දරුවෙක් හැටියට ඔබට පුළුවන් මේ සමාජයට යම් මෙහෙවරක් ඉටු කරන්න. ඉතින් එහෙනම් ඔන්න කලාව සම්බන්ධයෙන් අපේ සාකච්ඡාව අදට හමාර වෙනවා. පුතාලා දුවලට පුළුවන් මේ පාඩම හොඳින් අධ්‍යයනය කරලා දීලා තියෙන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා අපිට එවන්න. නැවත අපි හමු වෙමු. සුබ දවසක්. ආයිබෝවන්.